ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රතා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳු නුවංග ප්‍රථමයෙන් සිරස්තල ලක්ෂ සංඛ්‍යාත ලෝවාසීන් වෙත ආශිර්වාද කරමින් ශ්‍රද්ධා සර්වරාත්‍රික පිරිත් සජ්ජායනය සාර්ථකව අවසන්. කොවිඩ් වසංගතය මධ්‍යයේ ලෝවාසීන් නව වසර උදාව සමරයි. මෙරට කොවිඩ් සුවය ලැබුවන් 36,000 ඉක්මවද්දී සමස්ත මරණ සංඛ්‍යාව 200 සීමාව ඉක්මවයි. කාත්තන්කුඩි පොලිස් වසම සහ කල්මුනේ ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදකලා කිරීමට පියවර. ෆයිසර් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය. උදා වූ නව විවහාර වර්ෂයේදී ශ්‍රද්ධා ධර්මදාන සමාජික සැමට සහ ලක්වාසීමෙන්ම ලෝවාසී සැදැහැති සියලු දෙනා වෙත ආශිර්වාද කරමින් පවත්වනු ලැබූ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනය සහ සධර්ම දේශනය ඊයේ කඩුවෙල මහමෙවුනාව බෝධිඥාන භාවනාසපුවේදී පැවැත්වුණා. ගෙවී යන වසරෙන් නැවුම් විවහාර වසරකට පියමන් කරනා මොහොතක පින්බර නව වසරකට ආසිරිපතමින් කලන මිතුරක ලෙසින් ලෞතුරා සම්මා සම්බුදුරජුන්ගේ සදහම් සංදේශය සැමට මෙත්සිතින් ලබා දීමට උපකාර කරන ශ්‍රද්ධා ධර්මදාන සමාජික පින්වතුන්ටත් ලක්වාසී සහ ලෝවාසී සදැහැති සියලු දෙනා වෙතත් සියලු ආරක්ෂා රැකවරණ ප්‍රාර්ථනා කරමින් පවත්වනු ලැබූ විවහාරික වර්ෂාවසාන මුනිසිරිපා වන්දනාව විශේෂ සධර්ම දේශනය සහ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ඊයේ පසුරුවේ සිට රාත්‍රිය 5 වනතුරු කඩුවෙල මහමෙවුනාව බෝධිඥාන භාවනාසපු පින්බිමේදී පැවැත්වුණා. සවස 5 සිට 6:30 දක්වා සිරි ගෞතම සිරිපා මහවිහාරයේ අසිරිමත් මුනි සිරිපා වන්දනාව පැවැත්වුණු අතර රාත්‍රී 7 සිට රාත්‍රී 9 දක්වා පින්වත් වැඩිමඩ සදාසීල ස්වාමින් වහන්සේ විසින් සිදු කළ විශේෂ සද්ධර්ම දේශනය පැවැත්වුණා. මසුරුකම කියලා කියන්නේ තමා සතු දේ අනිත් අය පරිභෝග කරනවට කැමති නෑ. මසුරුකම දුරු කරන්න තමයි දන් දෙන්නේ. බොහෝ දෙනා දන් දීමේ අර්ථය ඒ කියලා දන්නේ නෑ. එතකොට මොකද වෙන්නේ? දැන් ඔන්න තමන් දහඩිය මහන්සියෙන් උපයා සපයා ගන්න ධනෙ විය පැහැදම් කරලා ඒකෙන් දානයක් හදලා සංඝයාට දන් දෙනවා. ගිහි අයට දන්සල් දෙනවා. අන්න තමා සන්තක දේ අනිත් අය පරිභෝග කරනවා දැකලා සතුටු වෙන්න ඕන. දානේ අර්ථය එනවා. දැන් ඔන්න හොඳට ප්‍රණීත විදියට දානේ හදාගෙන ඇවිල්ලා ව්‍යංජන බෙදනකොට මේ හැන්දට එන්නේ. ඇයි මේ තමා ප්‍රණීතව හදපු දේ ශිෂ්‍යේ අන්න අය අනුභව කරන එකට ඇයි එන්නේ නැත්තේ මේ හැන්දට? මසුරුකම. දානේ අර්ථය පිරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළම් පින්වත් මහණෙනි මේ බඹසර මේ ශාසන නිවන් මාර්ගයේ තියෙන්නේ මසුරුකම දුරු කිරීම පිණිසයි. පින්වත් මහණෙනි මසුරුකම දුරු නොකොට සෝවාන් වෙන්නේ නැත. මසුරුකම දුරු නොකොට සකදාගාමි වෙන්නේ නැත. අනාගාමි වෙන්නේ නැත. අරහත්ත්වයට පත්වන්නේ නැත. මගපල පසක තැබේවා. ශ්‍රද්ධාවන්තයා මසුරු මල දුරු කරපු කෙනෙක්. මසුරු හිතේ ශ්‍රද්ධාවට ඉඩක් නැත. තුවාලයක් සුව කරද්දී රිදෙන්න පුළුවන්. සතුටු වෙන්න තුවාලේ සුව වෙනවා. කටුවක් ගලවද්දී රිදෙන්න පුළුවන්. සතුටු වෙන්න වේදනාවක් නැති වෙනවා. සියලු ලෝවාසී සදැහැති ජනයා වෙත සිත ප්‍රාර්ථනා කරමින් පැවති පරිත්‍රාණ ධර්ම දේශනය පැවැත්වුණේ ඉන් අනතුරුවයි. නමස්කාර වේවා බුදුරුවනට ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ සත්තාදේව මනුස්සතරෝ පුරිස ධම්මේව මනුස්සානං බුද්ධෝ භගවාති සබ්බ රෝග විනාශාය
පිනෙන් පිරී ගිය ගුණයෙන් වැඩුණු නවවසරකට පිවිසෙන්නට තුනුරුවනේ අනන්ත ආශිර්වාද ලැබදෙන මෙම උතුම් පින්කම ලෝපුරා විසිරි සිටින සැදැහැවත් ජනතාව වෙත ශ්‍රද්ධා රූපවාහිනී සහ ලක්විරු ගුවන් විදුලි ඔස්සේ සජීවීව විකාශය කිරීමටයි කටයුතු කරනු ලැබුවේ. භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේගෙන් දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් වලට අනුව සිදු කෙරුණු මෙම උතුම් පින්කම් මාලාව සීමිත සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙනුයි පැවැත්වුණේ. මෙම උතුම් අවස්ථාව සඳහා ශ්‍රද්ධා මාධ්‍යාලයේ සභාපති සුදත් අන්නාසිවත්ත මහතා, හිටපු සභාපති රෝෂිනී රාජපක්ෂ මහත්මිය, සමින්ද රාජපක්ෂ මහතා, ශ්‍රද්ධා මාධ්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසාද් විනුවර මහතා ඇතුළු සැදැහැවතුන් පිරිසක් එක්ව සිටියා. සෑම දෙනාම විනයගරුකව තම කාර්යභාරය මැනවින් ඉටු කිරීමට මෙම වසර තුළ අදිටන් කරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උදා වූ නව විවාහාරික වර්ෂය සඳහා සුභාශිංසන නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මේ අතර තවත් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සමාජ සංස්කෘතික හා ආගමික සහජීවනය පෙරදැරිව රට ගොඩනැගීමට උදා වූ නව වසර අවස්ථාවක් කරගන්නා ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි. එම නිවේදනයේ දැක්වෙන්නේ නව වසරේ උදාව ගතවන සෑම මොහොතකම එළඹෙන අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් ජීවිත සකසා ගැනීමටත් අදිටනින් පෙරට යාමටත් අප දිරිකන් වන බැවින් අප 2021 පිළිගන්නේ සුභවාදී ආකල්පෙන් අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන්ද පරිපූර්ණ වන බවයි. සෞභාග්‍ය කරා යන ගමන සාර්ථකව ආරම්භ කර තිබියදී අනපේක්ෂිත ලෙස රට වෙලාගත් කොවිඩ් වසංගතය ජය ගැනීමට සමස්ත ලෝකයා සමග අපිද පෙරමුණගෙන ඇති බවත් බරපතල අභියෝග හා බාධක හමු වුවද ජාතික අභිලාෂයන් මත පදනම්ව තිරසර සංවර්ධනයක අතිවාරම සැකසීමට අපට හැකි වී ඇති බවද ජනාධිපතිවරයා විසින් නිකුත් කළ සුභාශිංසන නිවේදනයේ දැක්වෙනවා. එමෙන්ම ලැබෙන වසරේදී කුමන බාධකයකට මුහුණ දීමට සිදුවත් ඒ සඳහා ආත්ම ශක්තිය හා ධෛර්යය අප සතු ඇති බැව් අපි දැඩිව විශ්වාස කරන බවද එම නිවේදනයේ දැක්වෙනවා. ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කොට ඒවා ක්‍රියාත්මක වන නිසා රට තුළ එම විශ්වාසය අප තහවුරු කර ඇති බවත් එබැවින් අප සියලු දෙනාම විනයගරුකව අපගේ කාර්යභාරයන් මැනවින් ඉටු කිරීමට මේ වසර තුළදී අදිටන් කරගත යුතු බවද එම සුභාශිංසන නිවේදනයේ දැක්වෙනවා. මෙරට මෙන්ම ඉතර විසින සියලු ශ්‍රී ලාංකිකයන්ටත් ඔවුන්ගේ දූ දරුවන්ටත් එළඹෙන වසර රෝග පීඩාවලින් තොර ඉසුරු බර අනාගතයක් කුරුම කෙරෙන වසරක් වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරන බවයි ජනාධිපතිතුමන් සිය නව ව්‍යවහාරික වර්ෂය වෙනුවෙන් නිකුත් කරන ලද සුභාශිංසන නිවේදනයෙන් දක්වා ඇත්තේ. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද නව ව්‍යවහාරික වසර සඳහා සුභාශිංසන නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සෞභාග්‍ය බලාපොරොත්තු පිබිදෙන උදාවන 2021 නව වසරට සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටින් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. COVID-19 වෛරසය අභියෝගයට අප රට මුහුණ දෙමින් නැති බවත් වෛරසයේ බලපෑම අවම කිරීම වෙනුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ, රාජ්‍ය නිලධාරීන් හා කාර්ය මණ්ඩලය 24 පැය පුරා නිරත මෙහෙවරට අපගේ ප්‍රණාමය හිමි විය යුතු බවද එම නිවේදනය මගින් අවධාරණය කර තිබෙනවා. COVID-19 වසංගතය කළමනාකරණය කිරීම වෙනුවෙන් ජනතාව මත බර නොවැටෙන පරිදි කටයුතු කිරීමට උපරිම මැදිහත්වීම ලබා දෙමින් ඇති බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින විනයගරුක ජනතාවගෙන් ඒ සඳහා ලැබෙන සහයෝගයද සුළුපටු නොවන බවද එම නිවේදනයේ සඳහන්. රට හමුවේ ඇති මෙම අභියෝග නව වසරේ එක්ව ජයගත හැකි බවත් දේශීයත්වයට මුල් තැන ලැබෙන රජයේ ආර්ථික දැක්ම ඔස්සේ රට තුළ නව ආර්ථික හා සංවර්ධන විප්ලවයක් ඇතිවීම ස්ථිර බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා. ඉතා ලඝු කරුණු ආරම්භයා තවදුරටත් අප බෙදී වෙන් වී සිටිය යුතු නොමැති බවත් අපේ මාතෘභූමිය වෙනුවෙන් අද අප වෙහෙසෙන්නේත් කැපවෙන්නේත් අපේ මතු පරපුරේ යහපත වෙනුවෙන් බවද එම නිවේදනයේ දැක්වෙනවා. එහෙයින් එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සමාජ සංස්කෘතික හා ආගමික සහජීවනය පෙරදැරිව රට ගොඩනැගීමට එළඹෙන නව වසර අවස්ථාවක් කරගන්නැයි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අභිමානවත් ශ්‍රී ලාංකික ඔබ සැමට නිරෝගිමත් සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරන බවත් අග්‍රාමාත්‍යතුමන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා. මේ අතර උදා වූ නව විවාහාර වර්ෂය වෙනුවෙන් අස්කිරි හා මල්වතු පාර්ශවයේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාද මෙලෙස සුභාශිංසන කරනු ලැබුවා. 2020 වර්ෂයේදී අපේ ජනතාවට නොඑක් විදිහේ කම්කටොළු වලට කරදර විපත්ති වලට මුහුණ දෙන්නට සිද්ධ වුණා. ඒ නිසා මේ ලැබුවා වූ 2021 වර්ෂයේ ඒ සියල්ලම දුර වෙලා සැනසීම උදා වේවා කියලා අපි විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ ආශිංසනය අර්ථවත් කර ගැනීම සඳහා අපේ ජනතාව
නොමසුරුව උත්සාහවත්ව ක්‍රියා කළ යුතු තිබෙනවා. එනිසා ඉදිරියටත් ඒ හුඟක් දුරට මර්ධනය කර ගැනීම සඳහා උත්සාහවත් වෙන්නට ඕන. බුද්ධිමත්ව ක්‍රියා කරන්නට ඕන කියන එක විශේෂයෙන් අපි සඳහන් කරනවා. 2021 අවුරුද්ද ආරම්භ කරලා එය සමරීමට සූදානම් වන අවස්ථාවේදී මේ කාලවකවානුව ඉතාම භයානක කාලවකවානුවක්. කොරෝනා මහා වසංගතයෙන් මුළු ලෝකෙම වෙලිලා පවතින අවස්ථාවක අපි බොහොම සාමකාමීව ඒ සඳහා මුහුණ දිය යුතුයි. සෞඛ්‍ය රීති අනුගමනය කරමින් මේ රටේ යහපත උදෙසා කටයුතු කරන්නට හැමදෙනාම සූදානම් වෙන්න ඕනේ. උදා වූ 2021 නව විවහාර වසර පිළිගැනීම සඳහා ලෝපුරා රටවල් රැසක් සමග ශ්‍රී ලාංකික ජනතාවද එක් වුණා. 2021 නව විවහාර වසර මුලින්ම උදා වුණේ පැසිෆික් දූපත් රාජ්‍යයන් වන සැමෝවා, කිරිබාස් සහ ටොංගා යන රාජ්‍යයන් වෙතයි. 2021 නව විවහාර වසර පිළිගැනීම සඳහා ලෝපුරා රටවල් රැසක් එක්ව සිටියා. නව විවහාර වසර පළමුවෙන් උදා වුණේ පැසිෆික් දූපත් වන කිරිබාස් සහ සමෝවා දූපත්වලටයි. අනතුරුව නවසීලන්ත වැසියන් උදා වූ නව වසර පිළිගනු ලැබුවේ මෙලෙසින්. සුපුරුදු අයුරින්ම නවසීලන්ත ඔක්ලන්ඩී ස්කයි කුළුණාශ්‍රිතව අලංකාර ගිනිකෙලි සංදර්ශනයක්ද පවත්වමින් ඔවුන් නව විවහාර වසර පිළිගනු ලැබුවා. එමෙන්ම ඔක්ලන්ඩීදී වර්ණවත් ලෙස ආලෝක සංදර්ශනයක්ද පැවැත්වුණා. මිළඟට ඕස්ට්‍රේලියාවේ සුප්‍රකට සිඩ්නි වරාය පාමුල ඔපෙරා රංගහල ආශ්‍රිතව නව විවහාර වසර පිළිගැනීම සඳහා විවිධ වැඩසටහන් පැවැත්වුණේ මෙලෙසින්. මේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ජනතාව 2021 නව වසර පිළිගත් අයුරුයි. කොවිඩ් වසංගත අභියෝගය හමු වූවද මෙරට ජනතාවද නව විවහාර වසර පිළිගත්තේ මෙලෙසින්. නව කොවිඩ් ආසාදිතයින් 597 දෙනෙකු ඊයේ වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 43000සේ සීමාව ඉක්මවා ගියා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 43299ක් ලෙසයි. මේ අතර මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාවද 36000සේ සීමාව ඉක්මවා ගියා. ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතර විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් 5 දෙනෙකුද වන අතර අනෙක් පිරිස දේශීය වහඳුනාගත් ආසාදිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් පොකරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 39571ක්. එලෙස මෙරටින් ඊයේ හඳුනා ගැනුණු කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාව වූ 256 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ නාරාහින්පිට ප්‍රදේශයෙන් ආසාදිතයින් 79 දෙනෙකු වාර්තා වී ඇති බවයි. එසේම ඊයේ දිනේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 63 දෙනෙකු මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබීමද විශේෂත්වයක්. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 62 දෙනෙකු හඳුනාගෙන තිබුණා. එසේම තවත් කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මරණ 5ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සිදු වූ මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 200 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරට සිදු වී ඇති මුළු මරණ සංඛ්‍යාව 204ක්. මෙලෙස මියගිය 5 දෙනා අතර කොළඹ පහ ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවක්ද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොළඹ IDH රෝහලේදී ඊයේ මෙම කාන්තාව මිය ගොස් ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන්. මියගිය අනෙක් පුද්ගලින් 9 දෙනා අතරින් 2 දෙනෙකු දියවැඩියාව උග්‍රවීම සහ COVID-19 ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ දර්ගා නගරයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු සහ 46 හැවිරිදි වියේ පසු ගලේවල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. එමෙන්ම COVID-19 වැළඳීමත් සමග ඇති වූ උග්‍ර පෙනහළු ආසාදනය වීම හේතුවෙන්ද 2 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්නෙක් අයෙක් හෝමාගම ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයා පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිකම පිවිසුමේ සේවය කළ පොලිස් නිලධාරියෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ සමග එහි සේවය කරන නිලධාරීන් 14 දෙනෙකුට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී නිලධාරීන් 5 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ. එසේම කොවිඩ් ආසාදනය වී ප්‍රතිකාර ලබාගත් ගර්භණී මාතාවන් 130 දෙනෙකු අතරින් 46 දෙනෙකු නිරෝගී දරුවපත් සිදු කර ඇති බවයි මුල්ලේරියාවේ පිහිටි නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂ ප්‍රියන්ත කරුණාරත්න මහතා සඳහන් කළේ. මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මේ මාස අග වන විට ගුවන්තොටුපළ සහ රට සංචාරකීන්ට නිල වශයෙන් විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. එම දිනය නිල වශයෙන් ඉතා කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයින් සමග ඊයේ පැවති සාකච්ඡාවකදී පෙන්වා දී ඇත්තේ. එමෙන්ම මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ කොවිඩ් වසංගතයේ හේතුවෙන් සංචාරක කර්මාන්තයේ නියැලී සිටින ලක්ෂ 30කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි. මේ අතර අද දිනේදී ආසාදිතයින් 826 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 36155ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මේ වන විට කොවිඩ් වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 6940ක් ලෙසයි දැක්වෙන්නේ. මේ වන විට වෛරස් ආසාදිතයයි සැක සහිතව රෝහල්වල අධීක්ෂණය යටතේ පසුවන පුද්ගලයින් සංඛ්‍යාව 675ක්. අද දිනේදී තවත් කොවිඩ් ආසාදිතයින් 320 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 43619ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාතන්කුඩි පොලිස් වසම සහ කල්මුනේ ග්‍රාම සේවා වසම් 11ක් හුදකලා තත්ත්වයට පත් කිරීමට අද පියවර ගැනුණා. කොවිඩ් ව්‍යාප්ති තත්ත්වය හමුවේ මෙම තීරණය ගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව කාත්තන්කුඩිය පොලිස් වසම සහ කල්මුනේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද සිට හුදකලා තත්ත්වයට පත් කර තිබෙනවා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ කාත්තන්කුඩිය පොලිස් වසම එලෙස හුදකලා තත්ත්වයට පත් කළ බවයි. එමෙන්ම කල්මුනේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක්ද හුදකලා තත්ත්වයට පත් කර තිබෙනවා. ඒ අනුව කල්මුනේ 1, කල්මුනේ 1C, කල්මුනේ 1E, කල්මුනේ 2, කල්මුනේ 2A, කල්මුනේ 2B, කල්මුනේ 3, කල්මුනේ 3A, කල්මුනේ කුඩි 1, කල්මුනේ කුඩි 2, කල්මුනේ කුඩි 3 යන ග්‍රාම නිලධාරී වසම් එලෙස හුදකලා තත්ත්වයට පත් කර තිබෙනවා. ගෝලීය අගයට සමානව මෙරට තුළද සෑම මිලියනයකටම පුද්ගලයන් 9 දෙනෙකු COVID-19 වෛරසය හේතුවෙන් මියගොස් ඇති බව වසංගත රෝග විදායකගේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. කෙසේ වෙතත් මේ වන විට නිෂ්පාදනය කර ඇති කොවිඩ් මර්ධන එන්නත් මෙරට භාවිත කිරීම සඳහා කොපමණ දුරට සුදුසුද යන්න පිළිබඳව මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බවයි එම මහතා වැඩිදුරටත් සඳහන් කළේ. ලෝකයේ හැම මිලියනයකටම රෝගීන් 522ක් හඳුනාගෙන තියෙනවා. දකුණු ආසියානු කලාපයේ ඒ ඉතාමත්ම අධිකයි. ජනගහනය හැම මිලියනයකටම රෝගීන් 5859ක් හඳුනාගෙන තියෙනවා. අපේ රට තුළ මිලියනයකට රෝගීන් 1886ක් අපි හඳුනාගෙන තියෙනවා. ඒ වගේම තමයි මරණ ගෝලීයව හැම මිලියනයකටම 9 දෙනෙක් 2020 වර්ෂය තුලදී COVID-19 නිසා මියගොස් තියෙනවා. අපේ දකුණු ආසියානු කලාපය තුළ එය ජනගහනයේ හැම මිලියනයකටම 89ක් වගේ ඉහළ ස්ථානයක තියෙනවා. නමුත් අපේ රට තුලත් ගෝලීය අගයට සමානව හැම මිලියනයකටම 9 දෙනෙක් COVID-19 නිසා මියගොස් තිබෙනවා. මේ තත්ත්වයට එක්ක තමයි අපි 2021 ආරම්භ කරන්නේ. නමුත් අපේ රට තුල පහුගිය මාස කිහිපය තුල COVID-19 රෝගය පාලනය සඳහා කරපු කටයුතු වල සාර්ථක භාවයක් අපි දකිනවා. මේ කටයුතු අපි මේ තත්ත්වෙම මේ තීව්‍රතාවයෙන්ම මේ කැපවීමෙන්ම අපි දිගින් දිගටම පවත්වාගෙන ගියොත් අපිට පුළුවන් වෙනවා 2021 වර්ෂය තුලදී COVID-19 රෝගය මනාව පාලනය කර අපේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට. COVID-19 එන්නත් ලෝකයේ පුරාම අත්හදා බැලීම 2020 වර්ෂයේ සිදු වුණා. අපේ රට තුළටත් මේ එන්නත් ලබා ගැනීමට එන්නත් අපේ රටට කොයිපමණ දුරට සුදුසුද, ඒ කුමන එන්නතක් සුදුසුද, එන්නත ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව මේ වන විට අධ්‍යයනය කරමින් පවතිනවා. ඒ අධ්‍යයනයන් සහ අනිත් රටවල් වල එන්නත් ලබා දීම, ඒ වගේම සායනික පරීක්ෂණවල තොරතුරු මත අපේ රට තුළට එන්නත් ලබා ගැනීම පිළිබඳව කටයුතු කරાવી. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු තවත් ආයතන කිහිපයක් සම්බන්ධ වී කටයුතු කරන COVAX පහසුකම යටතේ අපේ රටේ ජනගහනයෙන් 120කට සමාන පිරිසකට අවශ්‍ය එන්නත් මේ අවුරුද්දේ මුල භාගයේදී අපිට නොමිලේ ලැබෙන බව අපිට සහතික කර තියෙනවා.
බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක් ආශ්‍රිතව සිදු කරනු ලබන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ජනවාරි මාස 5 වනදා දක්වා ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එමෙන්ම ඊයේ දිනේදී කාතන්කුඩිය ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් ආසාදිතයින් 24 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගත් බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. බස්නාහිර පළාතෙන් පිටවීමට අදාළව සිදු කරනු ලබන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ තවදුරටත් සිදු කරනු ලබනවා ස්ථාන 11ක් ආශ්‍රිතව. මෙසේ සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ඊයේ දිනේදී 1003ක් පමණ සිදු කර තිබෙනවා. එම පරීක්ෂණ වලින් පුද්ගලයන් 7 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට බස්නාහිර පළාතේ පසුගිය 18 වෙනිදා සිට කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව 12929ක් වෙනවා. මගින් හඳුනාගෙන ඇති මුළු කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 97ක් පමණ වෙනවා. ඒ වගේම එම කොවිඩ් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් මේ වන විට 597 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. මෙම කොවිඩ් ආසාදිත 97 දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතත් සමීප ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙතත් යොමු කර තිබෙනවා. තවදුරටත් ලබන 5 වෙනිදා දක්වා බස්නාහිර පළාතෙන් පිටවීමට අදාළව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කරනු ලබනවා. ඒ වගේම ඊයේ දිනේදී කාතන්කුඩි ප්‍රදේශයේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 600ක් පමණ සිදු කර තිබෙනවා පුද්ගලයන්ට අදාළව. මෙසේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් 24 දෙනෙක් කොවිඩ් රෝගීන් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, පොලිසිය සහයෝගය ඇතුව ලංකාවේ විවිධ ප්‍රදේශවල මේ ආකාරයට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීමට නියමිතව තිබෙනවා. එවැනි අවස්ථාවකදී ඔබේ සහාය අපි අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා. තවත් වසර 3කදී මෙරට අපනයන ආදායම රුපියල් බිලියන 100ක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව කුඩා වැවිලිබෝග වගා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. ඒ වෙනුවෙන් බෝග වගා ආශ්‍රිතව විශේෂ වැඩපිළිවෙලක් මෙවන විට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 2020 අවුරුද්දේ කොරෝනා ප්‍රශ්නේ තිබුණත් අපිට පුළුවන්කමක් ලැබුණා අපේ අමාත්‍යංශයේ යටතේ තියෙන සුළු අපනයන බෝග රුපියල් බිලියන 70 දක්වා වැඩි කරගන්න. ඒක අපි ලැබපු ලොකු ජයග්‍රහණයක්. අපි බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 3කදී අපනයන ආදායම රුපියල් බිලියන 100 දක්වා වැඩි කරන්න. මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සෑම භෝග වර්ගයක්ම අපි අපේ රටේ නිෂ්පාදනය කරනවා කියලා. ලබන ජනවාරි මාසයේ අන්තිම වෙනකොට මේ රටේ මේ කහ අවශ්‍යතාවයේ 75%කට වැඩි ප්‍රමාණයක් අපට ලබලා දෙන්න. අපේ රටේ අවස්ථාවේ මෙට්‍රික් ටන් 7000ක් ඒ 7000න් 4000ක් මේ මහකන්නේ අපට මේ රටේ නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙයි කියලා. ලබන අවුරුද්දේ සෑම නිවසකට කහබඳුන් 60 ලක්ෂයක් දෙන්න මේ වෙනකොට වැඩපිළිවෙලක් හදලා තියෙනවා. අපි ඒකෙන් බලාපොරොත්තු වෙනවා මේ රටේ තමන්ගේ ගෙදරට අවශ්‍ය කරන කහ ප්‍රමාණය තමන්ගේ නිවසේ හදාගන්න ඒ අවශ්‍ය කරන කටයුත්ත කරන්න. අපි ඉදිරි කාලය තුල සීනි කර්මාන්තයට දැනට 90ක් පිටරටින් තමයි සීනි ගෙන්නන්නේ. 2021 අවුරුද්දේ දැනට වසා දමා තියෙන කන්තලේ සීනි කර්මාන්තශාලා වෙනුවට නව සීනි කර්මාන්තශාලාවක් අපි ඉදි කරන්න කටයුතු කරනවා. අක්කර 21000ක් අලුතෙන් උක් වගා කරනවා. ඒ වගේ පැලවත්තේ ධාරිතාව වැඩි උක් වගාව අඩුවෙන් තිබුණා. ඒ වගා කටයුතු තවත් පුළුල් කළා. වැඩි ප්‍රමාණයක් සීනි නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෙවණගල කර්මාන්තශාලාවේ ධාරිතාව අඩු උක් වැඩි. ඒ ධාරිතාව වැඩි කරන්න මිලියන 400ක් වැය කළා. ඒ කර්මාන්තශාලාව නවීකරණය කළා. ඒ අවශ්‍ය කරන කටයුතු කරනවා. මද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මෙන්ම අන්තවාදී ක්‍රියාවන් සම්පූර්ණයෙන් නතර කිරීම සඳහා ඉදිරියේදීත් කටයුතු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මද්‍රව්‍ය ව්‍යාපාර නසන්න අවශ්‍ය හැම පියවරක්ම අපි අරන් තියෙනවා. ඒක පෙරටත් වඩා දැඩි විදියට අපි ඉදිරි වසරේදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බෙදුම් වාදයට සහ අන්තවාදයට අපි කිසිම විදියක ඉඩක් තියන්නේ නැහැ. ඉතින් අදහස් ප්‍රකාශ වුණා පහුගිය දවස්වල තරුණයෝ අවි අතර ගන්න ඉඩ තියෙනවා අරවා මේවා කියලා. ඉතින් එහෙම තත්වයක් නම් ඇති වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒ විදිහට ත්‍රස්තවාදයට, බෙදුම් වාදයට සහ ඒ දැඩි මතධාරී අයට අපේ රටේ ජනතාවට අබමල් රේණුවක්වත් හිංසාවක් වෙන විදියට ඉඩ තියන්න අපි සූදානම් නැහැ. ඒ සම්බන්ධයෙන් කළ යුතු දේවල් සියල්ලම මනා ලෙස සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව වැඩ කටයුතු සිද්ධ වේවි. මේ මද්‍රව්‍ය පිළිබඳව අපි සෑහෙන පියවර අරන් තියෙනවා. පාතාලය පිළිබඳව සෑහෙන පියවර අරන් තියෙනවා. ඉදිරියටත් මේ පියවර කලින් තිබුණටත් වැඩිය ක්‍රමවත් විදියට අපි කරගෙන යනවා. අපි
හැම සතියම මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනවා. මේ සම්බන්ධ වගකිව යුතු පුද්ගලයන් සියලු දෙනාම ආරක්ෂක අමාත්‍යාංශය වෙත ගෙන්නලා ඒ මත්ද්‍රව්‍ය වෙළඳාමේ යෙදෙන ඒ පුද්ගලයින්ටත් ඒ වගේම මේ පාතාලීය ක්‍රියා කරන පුද්ගලයන්ටත් දෙන්න තියෙන පණිවිඩය තමයි අපේ රටේ අහිංසක ජනතාවට නිදහසේ තමන්ගේ වැඩක් බලාගෙන තමන්ගේ කාර්යයක් කරගෙන ජීවත් වෙන්න පුළුවන් පරිසරය අපි හදනවා. ඒකට බාධාවක් වෙනවා නම් ඒක මැඩ පවත්වන්න ගන්න ඕනේ ඕනෑම පියවරක් ගන්න අපි පසුබට වෙන්නේ නැහැ. අවධානය විදෙස් පුවත් වෙත. කොවිඩ් වෛරස ගෝලීය වසංගතය පාලනය කිරීම වෙනුවෙන් අමරිකානු ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත හදිසි භාවිතය සඳහා අනුමත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා. ඒ අනුව එලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබා දුන් අමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත සංවර්ධනය වෙමින් පවත්නා රටවල් වෙතද ලබා දිය යුතු බවයි එමගින් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇත්තේ. සංවර්ධිත රටවල එන්නත සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ එම පියවර මගින් අපේක්ෂිතයි. ෆයිසර් එන්නතේ මාත්‍රා දෙකක් ලබා දීමෙන් ප්‍රතිඵල අත්කරගත හැකි ආකාරය පිළිබඳව ලෝක ජනතාව දැනුවත් කිරීමට ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය දෙක්වන බව එම සංවිධානය සඳහන් කර තිබෙනවා. අමරිකානු ෆයිසර් සමාගම සහ ජර්මානු බයෝඑන්ටෙක් සමාගම එක්ව නිපදූ කොවිඩ් එන්නත භාවිත කිරීම මේ වන විට බ්‍රිතාන්‍ය අමරිකා එක්සත් ජනපදය කැනඩාව සිංගප්පූරු ආදී රටවල් රැසක් විසින් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර චීනය විසින් තම රටෙහි නිපදවනු ලැබූ පළමු කොවිඩ් එන්නත ජනතාවට ලබා දීම සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව ජනතාවට එම එන්නත නොමිලේ ලැබෙන බවයි එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ. එම එන්නත නිෂ්පාදනය කර ඇත්තේ චීන රජය සතු විශාලතම ඖෂධ සමාගම වන සිනෝෆාම් සමාගමයි. තෙවන අදියරේ සායනික අත්හදා බැලීම අනුව එම එන්නත 79.34ක් ඵලදායී බව එම සමාගම පෙන්වා දී තිබෙනවා. එන්නතෙහි සාර්ථකත්වය පිළිබඳව මෙතෙක් වැඩි විස්තර හෙළි කර නැතත් එරට නිෂ්පාදිත එන්නත්වල ඵලදායීතාව සහ ආරක්ෂිත බව පිළිබඳ එරට නිලධාරීන් පසුගියදා විවිධ මත පළ කළා. පෙබරවාරි මාසයට පෙර ජනගහනයෙන් මිලියන 50කට කොවිඩ් එන්නත ලබා දීමට චීනය සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ලොව තෙවනුවට කොවිඩ් හේතුවෙන් වැඩිම බලපෑමට ලක්ව ඇති බ්‍රසීලයේ කොවිඩ් ආසාදිතින් සහ මරණ සංඛ්‍යාව නැවත වරක් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බ්‍රසීල මාධ්‍ය වාර්තා කළේ ගත වූ පැය 24 තුළදී බ්‍රසීලයෙන් කොවිඩ් මරණ 1036ක් වාර්තා වී ඇති බවයි. ඒ අනුව රටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 1,94,976ක්. එමෙන්ම ගත වූ පැය 24 තුළ බ්‍රසීලයෙන් නව ආසාදිතින් 56,003ක් වාර්තා වී තිබෙනවා. මේ වන විට බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 76,75,973ක් ලෙසයි දැක්වෙන්නේ. දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ජනවාරි මස 2 වනදා 1946 ජූලි 11 වන දින ආරම්භ කරන ලද ලංකාවේ පැරණිතම ඉංග්‍රීසි පුවත්පතක් වූ සිලෝන් ටයිම්ස් පුවත්පත දෛනික පුවත්පතක් බවට පරිවර්තනය වී ඇත්තේ 1893 ජනවාරි මස 2 වන දිනයි. එය මෙරට පැරණිතම දෛනික පුවත්පත වන අතර පසුකාලීනව පුවත්පතේ නම ටයිම්ස් ඔෆ් සිලෝන් ලෙස සංශෝධනය කර තිබෙනවා. බෞද්ධ පුනර්ජීවනය සඳහා මහඟු මෙහෙයක් ඉටු කළ ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවෙකු සෙනට් සභිකයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් කැපවී ක්‍රියා කළ ශ්‍රීමත් සිරිල්ද සොයිසා මහතා අභාව ප්‍රාප්ත වී ඇත්තේ 1978 ජනවාරි මස 2 වන දිනයි. චන්ද්‍රයාගේ ආසන්නයට සහ සූර්යා වටා කක්ෂගත වූ පළමු අභ්‍යවකාශයානය වන ලුනා 1 අභ්‍යවකාශයානය සෝවියට් සංගමය විසින් දියත් කර ඇත්තේ 1959 ජනවාරි මස 2 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව සලකුණු වන්න.